විහාරාධිකාරී විහාරගල කුසල නායක හාමුදුරන් වහන්සේ, විටියල ඉන්දසිරි නායක හාමුදුරන් වහන්සේ, හසලක සීල විමල නායක හාමුදුරන් වහන්සේ ඇතුළු අද මේ මොහොතට වැඩම කොට වදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වතුනි, අද ඔබ මෙතනට එකතු වුණේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරා. බණ අහන්නයි එකතු වුණේ. බණ ඇසීම අපිට නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කරද්දී අපි මුලින්ම අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. මේ ධර්ම ශ්‍රවණය අපි හැම දිනාටම නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානය. පින්වතුනි, අංගුත්තර නිකායේ සඳහන් වෙනවා විමුක්තායතන කියලා සූත්‍රයක්. අපි බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නේ මේ භාවනාව විතරමයි නිවන් දොරටුව කියලා. භාවනාවත් නිවන් දොරටුවක් තමයි. විමුක්තායතන කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ අපිට නිවන් දොරටු කීපයක්ම පෙන්වනවා. එකක් තමයි මේ බණ ඇසීම. දැන් ඔබ බණ අහන්න සූදානම් වෙන පිරිසක්. බණ අහද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව ඕහිත සෝතෝ ධම්මං සුනාති. දේශනාවෙම හිත පිහිටවාගෙන අපි බණ අහනවා නම් ඒ බණ අහද්දී පංච නීවරණ යටපත් වෙනවා. හිතක් එකඟ වෙනවා දේශනාව තුළ. දේශනාව තුළ හිත එකඟ වුණාට පස්සේ බණ අහද්දී ඔබ තුළ වැඩෙන්නේ බොජ්ජංග ධර්ම 7ක් වැඩෙනවා. ඒ කියන්නේ ඔබ හොඳ අවධානයෙන් බණ අහනකොට වැඩෙනවා සති සම්පොච්චංග. ඔබේ සිහිය පිහිටලා තියෙන දේශනාව තුළ නම් ඒ තුළ වැඩෙන්නේ සති සම්පොච්චංග. ඊළඟට ඔබ බණ අහනකොට ධර්ම කරුණු එකින් එක නුවණින් විමසනවා. අපි කියන්නේ යෝනිසෝ මනසිකාරය දෙනවා කියලා. ඒ තුල වැඩෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංග බණ අහද්දී. ඊළඟට ඔබට ධර්මාවබෝධයේ පිණිස වීරියක් හිතේ ඇති වෙනවා. අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න අවශ්‍ය වීරිය. ඒ තුල වැඩෙනවා විරිය සම්බොජ්ජංග. බණ අහනකොට හිතේ නිරාමිස සතුටක් උපදිනවා. ඒ තමයි ප්‍රීති සම්බොජ්ජංග. ඊළඟට ඔබ බණ අහනකොට ඔබේ කය සැහැල්ලු වෙලා ලොකු සැපයක් හිතට දැනෙනවා. පස්සද්ධි සම්බොජ්ජංග. ඊළඟට සමාධි උපේක්ඛාව ওই විදිහට ඔබ හොඳ අවධානයෙන් බණ අහනකොට බොජ්ජංග ධර්ම 7ක් වැඩෙනවා. ඒ නිසා පින්වතුනි, බණ ඇසීම නිවන් දොරටුවක්. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනය තුල උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියන අය බණ අහද්දිමයි ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. සමහර අයට කෙටියෙන් ඇහුවත් ඇති කියනවා. ඒ නිසා බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා. ඒක මුලින්ම මතක තියාගන්න. කෙටියෙන් අපි නිවන් දොරටු ටික මුලින්ම තේරුම් අරගෙන ඉමු. පළවෙනි එක තමයි බණ ඇසීම නිවන් දොරටුව. ඊළඟ කාරණේ තමයි බණ කියන එක නිවන් දොරටුව. මේ ධර්ම දේශනා කිරීම නිවන් දොරටුවක් වෙනවා. ඔබ අහලා ඇති ලංකාවේ ඉස්සර ඉඳලා තියෙන මලියදේව කියලා මහරහතන් වහන්සේ නම. අහලා තියෙනවද? උන්වහන්සේගේ උපන් ගමත් අපේ ගමේ කෑගල්ලේ. පැවිදි වෙලා වැඩ ඉඳලා තියෙන වට්ටාර. උන්වහන්සේ රහත් වුණා කියලා තියෙන වට්ටාර. ඉස්සර මේ පැයේ බණ නෙමෙයි තිබිලා තියෙන්නේ තුන්යම් රාත්‍රී දේශනා. ඉල්ලි වෙනකම් බණ කියනවා. මලියදේව ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ වෙනකොට. හැමදාම පොයේ දවසට මිනිස්සුන්ට ඉල්ලි වෙනකම් බණ කියනවා. එදා පොයේ දවසක් විශාල පිරිසක් බණ අහන්න එකතු වෙලා හිටියා. රාත්‍රී ධර්මාසනේ වාඩි වුණා. පන්දම් ගහලා එහෙම තමයි ඉස්සර රෑ බණ කියන්නේ. ධර්ම දේශනාව කරගෙන යනකොට ධර්මාසනයේදීම හිත එකඟ වුණා. පිරිසට බණ කියාගෙන යද්දි ධර්මාසනයේදීම හිත කෙලිසුන්ගෙන් මිදුණා. බණ කියද්දිම රහත් වුණා. එතකොට මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ පිරිසකට බණ කියද්දි ධර්මාසනයේ රහත් වෙච්ච රහතන් වහන්සේ නම. ඔය වගේ බුදුහාමුදුරන්ගේ කාලේ ඔය හේමක මහරහතන් වහන්සේ කීප නමක් ගැනම තියෙනවා. බණ කියද්දි රහත් වෙච්ච අය. ඒ නිසා ධර්ම ශ්‍රවණේ හොඳ කන් යොමු කරගෙන බණ ඇසීමත් නිවන් දොරටුවක්. ධර්ම දේශනා කිරීමත් නිවන් දොරටුවක්. ඊළඟ කාරණේ තමයි ධර්ම සම්මර්ෂණේ නිවන් දොරටුවක්. හැම මොහොතෙම ගැඹුරු ධර්ම කාරණා නුවණින් විමසනවා නම් අපි ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. ධර්ම සම්මර්ෂණයේ දෙනවා. ඒක නිවන් දොරටුවක්. ඊළඟට ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක්.
අර්ථ විමසමින් කරන ධර්ම සත්‍යයනේ නිවන් දොරටුව. භාවනාව නිවන් දොරටුව. කොයි වගේ නිවන් දොරටු හයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා පින්වතුනි මේ චූට්ටක් ඔය දොර වහමු. ඔය පොඩි දරුවෝ කියලා ගන්නවා. එතකොට නිවන් දොරටු හයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා. ඔය හයම අපි පුරුදු කරගත්තොත් අපේ හිතක් එකම අරමුණක් තුළ ධර්මාවබෝධයේ පිණිස වැඩෙනවා. ඒ නිසා ওই ටික මුලින් මතක තියාගන්න. ඔබට ජීවිතේ තේරුම් ගන්න අනුරාධපුර යුගයේ මම කතාවක් කියන්නම්. ඔබ අහලා ඇති මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටිය කාලේ අනුරාධපුර යුගයේ සිදුවීම් තියෙන අනුරාධපුර අට කතා කියලා තියෙනවා. අටුවා කතා. අනුරාධපුරයක පවුලක හිටියගෙන 5 දෙනෙක්. අම්මයි තාත්තයි වැඩිමහල් කෙනා අයියා. ඊළඟට නංගි මල්ලි 5 දෙනෙක් විතර තියෙනවා. අනුරාධපුරයේ ආශ්‍රිත ගමක. එතකොට මේ 5 දෙනාගෙන් පිරිමි 3 දෙනා තාත්තයි අයියයි මල්ලි 3 දෙනාගේම ජීවිතේ උදේ පාන්දර හේනට යනවා කුඹුරු කොටනවා දවසම හේන කුඹුරත් එක්ක ඔට්ටු වෙනවා. ඕක තමයි ජීවිතේ. අම්මගේ ජීවිතේ ඉතින් අපේ ගම් වල අම්මලා වගේ උයනවා කුස්සියේ වැඩ උයනවා වළං හොදනවා උයනවා වළං හොදනවා. ඕක තමයි ජීවිතේ. දවස ගෙවෙන්නේ එහෙම. නංගි තරුණ වයසේ හැඩ වැඩ වෙවි හිටියා. ඉතින් අම්මටත් උදව් වෙයි. ඔහොම ඉන්න අතරේ දවසක් අයියා වගා කරපු එළවලු ටිකක් කපාගෙන කූඩේක දාලා කරේ තියාගෙන අනුරාධපුර නගරේ ඇවිදගෙන යනවා. ඔහොම යනකොට එදා ජෝතිය වනේ විශාල පිරිසක් පිරිලා සෙනග පිරිලා. අර එළවලු කූඩේත් අරගෙන බැලුවා මොකද මේ මෙච්චර සෙනග. සෙනග අතරින් පීරගෙන ඇතුළට යනකොට මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසනවා. ඔබ අහලා ඇති දේවානම්පියතිස්ස රජුරුවන්ගේ ඇත්ගාල පිහිටි තැන තමයි ජෝතිය වනේ. අද අනුරාධපුරයේ ජේතවන චෛත්‍ය හදලා තියෙන එතන. රජුරුව එතන තමයි මණ්ඩපයක් හදලා මිහිඳු මහරහතන් වහන්සේට සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න නගරේ අඩබෙර ගහලා ඉස්ලාම බණ කියන්න හදපු තැන. එදා දේවදූත සූත්‍රයෙන් තමයි මිහිඳු මහරහතන් වහන්සේ බණ කිව්වේ. අර එළවලු කූඩේත් පැත්තක තියලා හොඳට බණ ඇහුවා. දේවදූත සූත්‍රය අහලා තියෙනවා. අපාය ගැන, නිරය ගැන තියෙන දේශනාව. මේක මජ්ක්‍ධිම නිකායේ තියෙන දේශනාව. එදා මේ බණහල අවසන් වෙනකොට විශාල සංසාර බයක් ඇති වුණා. අම්බෝ මේ සංසාරය කියලා ලොකු බයක් ඉපදුණා. ඒ වෙලාවේ මේ බණහල ඉවර වෙලා කූඩේත් පැත්තක තියලා මිහිඳු මහරහතන් වහන්සේට ගිහිල්ලා වැඳලා කිව්වා නේ ස්වාමීනි මට සංසාර බයක් ඇති වුණා. මාව පැවිදි කරගන්න කියලා. මිහිඳු මහරහතන් වහන්සේත් පැවිදි කරගත්තා. බොහෝ පිරිසක් එදා බණහල පැවිදි වුණා. ඒ අතර මේ කෙනත් පැවිදි වුණා. දැන් අයියා. උන්වහන්සේ පැවිදි වෙලා වැඩ ඉඳලා තියෙන මිහින්තලේ ආශ්‍රිත ගල්ලෙනක වැඩ හිටියා කියලා තියෙනවා. දැන් ඔන්න 5 දිනක් හිටපු පවුලේ බණහල පැවිදි වුණේ කවුද? අයියා. දැන් කී දෙනෙක් ඉතුරු වුණාද? 4යි. අම්මයි තාත්තයි නංගි මල්ලි. දැන් වගේ වගක් නැහැ. බැන බැනා කුඹුරු කොටනවා. මේ කව ඇරි එළවලු ටික විකුණ ගන්න. ආන් ගිහිලා සිවුරක් දාගෙන කියලා දැන් බැන බැනා කුඹුරු කොටනවා. තාත්තයි මල්ලි. දැන් ඔහොම ඉන්නකොට හදිස්සියේ දැන් අවුරුදු ගාණක් ගෙවිලා ගියා. අර ස්වාමීන් වහන්සේ බණ භාවනා කළා. උන්වහන්සේ මිහින්තලේ ගල් එන්නක උන්වහන්සේ රහත් වුණා. අවුරුදු 5ක් වගේ ඇතුළත රහත් වෙනවා. ඔය අතරේ තාත්තා මැරෙනවා. ඔන්න බලන්න මේ අටුවා දේශනාවේ තියෙන හැටි. තාත්තා මැරිලා අර හේනෙම ඌරෙක් වෙලා ඉපදුනා කියලා. දැන් ඌරා එනවා හේනට. පැල රකින්න දෙන්න. අර වගා කරපු ඔක්කොම පෙරලලා විනාශ කර කර යනවා. ඔහොම කාලයක් යනකොට අම්මත් මැරෙනවා. අම්මගේ ජීවිතේ කුස්සිය වත්ත කුස්සිය උයන එකයි. ඕක තමයි ඇලුම් කරේ. කුස්සිය දිහා බැලුවත්, ගේ දිහා බැලුවත් නිතර ගෙදරට ඇදෙනවා ගැරලි දෙනක්. අම්මා මැරිලා ගැරලි දෙනක් වෙලා ගෙදරටම ඇදී ඇදී එනවා. දැන් ඉතිරි උනේ නංගි මල්ලි. මේ දේශනාවේ තියෙන දවසක් නංගි රෑ කපුවේ අමාරුවක් හැදිලා එන්නෙම වේදනාව වැඩි වුණා රෑ කන කියලා. ගෙවිලියක් වෙලා ඉපදුනා කියලා තියෙන. ගේ කිරිලියක් කියලා හිතන්න.
ඔන්න බලන්න සමහර අපි නොදන්න සමහර දේවල් මේ කර්මයත් එක්ක පැටලි යන සංසාර ගමනේ භයානකම මේ දේශනාවේ තියෙනවා. දවසක් අර ගේ කිරිලි පියාවගෙන ඇවිල්ලා වහලේ වැහුවා. වහලේ උඩේ තියලා හිටපු ගැරඩි දෙන අල්ලගෙන ගිල්ලා. දැන් ගැරඩි දෙන එදාරේ වත්තේ ඇදිලා යනකොට ඌරට අහුණා. ඌර මොකද කරේ? මරාගෙන එහෙම ගිලගත්තා. වලවල් කපලා තිබ්බා. ඌරා රෑ කර්මානුරූපීව වැටුණ වලකට. උදේ හේනට යනකොට ඌරා ඉන්නවා වලක වැටලා නැගිට ගන්න බැරුව. ගොඩ එන්න බැරුව. උදුම සතුටක් ඇති වුණා. කාලයක් උත්සාහ කරා මේක අල්ල ගන්න. එහෙම බෙල්ලට තොණ්ඩුවක් දාලා ගහකට තියලා හිර කරලා ගෙඩිච්ච උදැල්ලෙප ගහලා ඌරාව මැරුවා. දැන් මරපු ඌරා කකුල් දෙකෙන් ඇදගෙන එනවා ගෙදරට. එදා උදේ පාන්දර අර මහරහතන් වහන්සේ භාවනා කරනකොට දිවසින් දැක්කා මේ සිදුවීම දැක්කා. උන්වහන්සේ පාත්‍රය අරගෙන වෙනදා ගමට පිණ්ඩපාත යනවා ගල්ලෙන ළඟ. එදා උපන් ගමට ආවා. දැන් මරපු ඌරා ඈතින් ඇදගෙන ඇවිල්ලා ගේ ඉස්සරහා මිදුලේ දාලා අමාරුවට මහන්සියටත් එක්ක පිළේ වාඩි වෙලා හති හලහල ඉන්නවා මල්ලි. ඈති ස්වාමීන් වහන්සේ නමක් ගේ දිහාට වඩිනවා. බැලුවා කවුද මේ? ස්වාමීන් වහන්සේ නම. අයියා නේන්න. කාලෙකට පස්සේ ගෙවල් මතක් වෙලා තියෙන්නේ. අද නම් දවසත් හොඳයි කියලා හිතන ඌරු මස් ටිකක් එක දාන ටිකකුත් දී ගන්න බැරිය කියලා හිතුවා. අර මහරහතන් වහන්සේ වැඩම කරා දැන් මරපු ඌරා ඉන්නවා මිදුලේ දාලා. ඇහුව මල්ලි මේ ඌරා ඔයා මැරුවද ඇහුවා. බොහොම අමාරුවෙන් අයියෝ ඕක මරාගත්තේ කාලයක් අල්ල ගන්න හැදුවා කිව්වා. යන්තම් මේ වලක වැටලා හිටියයි කිව්වා. දැන් මරලානේ මොනව කරන්නද? පිහියක් ගියෙත් කිව්වා. ඔය ඌරගේ බඩ පලන්න කිව්වා. ඌරගේ බඩ පලනකොට බඩ ඇතුලේ ඉන්නව කවුද ඉන්නේ? අර ගිලපු ගැරඩි දෙන. ඔය ගැරඩි දෙන අරන් බඩ පලන්න කිව්වා. ගැරඩි දෙනගේ බඩ ඇතුලේ ඉන්නවා ගේ කිරි. ඇහුව මල්ලි දන්නවද ඔය කවුද කියලා? නෑ දන්නේ නැහැ කිව්වා. ඔය ඌරා තමයි කිව්වා අපේ නැති වෙච්ච තාත්තා. ඔය ගැරඩි දෙන තමයි කිව්වා අපේ අම්මා. ඔය ගේ කිරිලි වෙලා ඉපදිලා ඉන්නේ අපේ නංගි කිව්වා. එහෙම කියනකොට මනේ අයියේ මාව බේර ගන්න කියලා එහෙම සිහිසුන් ඇදගෙන වැටුණා කියලා. ඒ දේශනාවේ තියෙනවා එහෙම එදාම මහා විහාරයට එක්කන් ගෙනහිලා මල්ලිව පැවිදි කරා කියලා තියෙනවා. එතනින් එහා විස්තරයක් නැහැ. එතකොට ඔය අනුරාධපුරයේ අටුවා කතාවක තියෙන සිදුවීම. 5 දෙනෙක් හිටපු පවුලේ සිදුවීම. දැන් හිතන්න අපි දන්නේ නැති වුණාට අපේ පවුල් වල මැරිලා බලච්චයි. මේ හවංකව හිතුනේ. අපි දන්නේ නැති වුණාට ඕක තමයි ඇත්ත. ඔබ අහලා ඇති ධම්මපදයේ තියෙන අර මණිකාර කුළුපගතිස්ස කතාව. අර කොස්වාලීහිනි අර මණිකක් ගිල්ලේ දන්නවනේ ඔබ අහලා ඇති. ඒ එකම සිදුවීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගබ්බමේ ඒ උපජ්ජන්ති නිරයම් පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසව. කෙනෙක් ඇදිලා ගියා මව් කුසකට. අකුසල් කරගත්ත කෙනා ඒ පවුලේම අපායට වැටුණා. පින් කරගත්ත කෙනා දිව්‍ය ලෝකෙට ගියා. රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. එකම සිදුවීමකට මුල් වෙච්ච 4 දෙනා 4 ආකාරයකට විසිරීලා ගියා. ඒ නිසා මතක තියාගන්න අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ 10 ආකාරයකට යන සංසාර ගමන. අද ඉන්න අම්මා තාත්තා සහෝදරයෝ ඥාතීන් ආයෙමත් මේකටම සංසාරي ලැබි අපි ප්‍රාර්ථනා කරනවා අපි හිතනවා අපි ආසයි. අනේ අපේ අම්මා අපේ තාත්තා අපේ සහෝදරයෝ දරුවෝ අපිට ආයෙමත් ලැබෙන්න ඕන කියලා අපි හිතනවා. හැබැයි මේ යන සංසාර ගමනේ අපිට හිතන්නවත් බැහැ. කොහෙන් කැරකිලා කොයි විදිහට මොන විදිහේ ගමනකට යයිද? ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කර ගන්නවා කියන එක මේ සංසාර ගමන දිහා ගත්තහම බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ දැන් ඔබ හිතන්න ඔබ අහලා තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ දස පාරමී විතරක් කරපු කාලේ කොච්චරද? සාරා සංකේය කල්ප ලක්ෂයක් කියලා. මහා කල්ප වලින් අසංකේය 4කුත් කල්ප ලක්ෂයක්. අසංකේයයක් කියන්නේ කොච්චරද? 1.140ක් අසංකේයයක් කියන්නේ. එතකොට 1.140 ඒවා 4 ගුණයකුත් තවත් කල්ප ලක්ෂයක්. සාරා සංකේය කල්ප ලක්ෂය. ඔය දීර්ඝ කාලය තුල මේ ලෝකේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් විතරයි.
සූවිසි විවරණ ලබාගෙන ආවා කියලා ඔබ අහලා ඇති. මහා කල්ප අසංකේය බැගින් අවස්ථා 4ක් බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා. දීපංකර බුදුහාමුදුරන්ගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි. එතකොට අපිට පේනවා සමහර කල්ප 20000 කල්ප 30000 කල්ප දහස් ගණන් බුද්ධ ශූන්‍යව තමයි ගෙවිලා යන්නේ. කලාතුරකින් තමයි බුදු කෙනෙක් පහළ වෙන කල්පයක් ලෝකෙ උදා වෙන්නේ. ඒ නිසා පින්වතුනි බුද්ධ කියන වචනේ අහන්න තියෙන එකත් ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. අද අපිට විතර බණ ඇහෙනවා. ඕනතරම් බණ අහන්න තියෙනවා, අන්තර්ජාලي බණ තියෙනවා. නිතර බණ ඇහෙන නිසා අපිට ඉච්චර වටිනාකමක් නෑ වගේ තේරෙන්න පුළුවන්. හැබැයි මේ භයානක සංසාර ගමන ගැන හිතන්න හැම වෙලෙම සිහි කරන්න මේ ඉන්න ක්‍රමයට ඉඳලා හදිස්සියවත් මම මැරුණා. අපි දන්නේ නැනේ කාට ඉස්සර වෙයිද මොන විදිහේ මරණයක් උරුම වෙයිද? කොයි විදිහට කර්මයක් කැරකිලායිද අපි කවුරුත් දන්නේ. ඒ නිසා හදිස්සියවත් මම මැරුණොත් මං කොහේ යයි? ඒක හිතන්න. පින්වතුනි ධර්මයේ දියුණු කරනවා කියන්නේ සමහර වෙලාවට අන්තිම මොහොතේ වර්ධින්න පුළුවන්. දවසක් මේ ටික කාලයකට කලින් දරුවෝ කීප දෙනෙක් ඉතින් ඇවිල්ලා අම්මා ගැන කී මට අඬන්න ගත්තා. ඒ දරුවෝ කියනවා නේ හාමුදුරනේ අම්මා කටින පින්කම් 6ක් කරා කියලා. පිනක්ද නැද්ද? කොච්චර පිනක්ද කියලා කෙනෙක් ජීවිතේ කටින පින්කමක් කරගන්නවා කියන්නේ මොනතරම් සිහිනයක්ද? ඒ අම්මා කටින පින්කම් 6ක් කරලා. අන්තිම කටින පින්කම් 3 කරලා තිනවා අනුරාධපුරයේ පැත්තේ දුප්පත් පන්සල් හොයාගෙන. ඉතින් ඒ දරුවෝ කියනවා කටින පින්කමක් කරපු වෙලාවක ඒ පන්සලේ චෛත්‍යයක් නැතුව වැලින්නම් අම්මා චෛත්‍යයක් හදන්න බාරගෙන ඇවිල්ලා. ඉතින් දරුවෝ බය වෙලා කියවලු අම්මේ ඌව කොහේ කරන්නද? අපිට පුළුවන් ද චෛත්‍ය හදන්න? ඌවට කීයක් කියයිද කියලා. නෑ මං කොහොම හරි කරනවා මට පුළුවන් විදියට හදනවා කියලා. ලක්ෂ 25ක් විතර වියදම් කළ චෛත්‍යයක් හැදුවා කියලා. ඒ දරුවෝ කියනවා අන්තිමට ඉඩමකුත් විකුණලා ඒ ළමයි වචනයක්වත් කිව්වේ නෑ කියලා හොඳ ලස්සනට පින්කමක් කළා චෛත්‍යයක් පූජා කරා කියලා. එතකොට තමන්ගේ ජීවිතේ තනියෙන් චෛත්‍යයක් හදනවා කියන්නේ කොච්චර පිනක්ද කියලා හිතන්න. චෛත්‍යයකුත් හදලා ලස්සනට ඒක ශාසනයට පූජා කරා කියලා. 4 සැරයක් දඹදිව වැන්දා කියලා. කෙනෙක්ගේ ජීවිතේ එකපාරක් හරි දඹදිව වඳින්න ලැබෙන්නේ කොච්චර පිනක්ද? 4 සැරයක් දඹදිව වැන්දා. ඒ දරුවෝ කියනවා අපි දන්න කාලේ ඉඳන් අම්මා පොයිට සීල් ගන්නවා කියලා. ගෙදර නිතර ඉතින් බණ දාගෙන ඔහොම තමයි කිව්ව අම්මා හිටියේ. අම්මට පින් පොතක් තිබ්බා කියලා. කොහේ හරි ගිහිලා ආදාරයක් කරා රැයට ඇවිල්ලා ওই පොලේ අලවනවා කිය පොතේ. දරුවන්ටත් කියන බේ මගේ පින් පොත බේ මම මැරෙනකොට කියවපාලා කියලා පොත පෙන්න හිටියා. දැන් හිතන්න ඔහොම ජීවත් වෙන අම්මා කෙනෙක් අපිටත් ආසයින්නේ. අපිත් හිතනවා නේ මේ අම්මා නම් ඒකාන්තයෙන් සුගතියයි අන්න අම්මලා. එතකොට කෙනෙකුට ආසාවක් ඇති වෙනවා මෙහෙම ජීවත් වෙන්න තියෙනවා හැම පොයෙටම සීල් ගන්න. ඊදර දවසම බණ දාගෙන පින් පොතක් තියාගෙන කරපු පින්කම් ලියලිය චෛත්‍යයක් හදලා කටින පින්කම් කරලා දඹදිව ගිහිල්ලා ජීවිතේ කරගන්න තියෙන විශාල පින් ගොඩක් කරගත්ත අම්මා කෙනෙක්. ජීවිතේ වරදිනවා කියන්නේ මේ පුතඥන භාවයේ භයානකකම කෙනෙකුට වරදින්න ලොකු දෙයක් ඕනේ නැහැ. පුංචි දෙයක් ඇති සමහරලාවට. ඒ දරුවෝ කියනවා අම්මා හරි බයයි කියලා ඉස්පිරිතාලේ. එහෙමයි නැද්ද? කටු ගහනවට, බීත් විදිනවට හරි බයයි කියනවා. බට දානවට. අර පින් පොත පෙන්න දරුවන්ට කියනවා උඹලා මාව නම් ඉස්පිරිතාලේ ගෙනියන්න එපා. මේ පින් පොත. උඹලා මම මැරෙනකොට පින් පොත කියවපල ළමයිනේ කියනවා. අර දුටුගැමු රජුරුවන් ගැන කීනයක් තිබ්බා. ඒ වගේ ළමයි වට වෙලා පින් පොත කියවයි, චෛත්‍ය මතක් කරලා දෙයි. අනේ මම බණ අහගෙන සාදු කියාගෙන පණ යනවා කියලා හිතාගෙන හිටියා. ළමයි ඌවා කියනකොට මග ඇල්ලනවා හරි අම්මේ අපි මැරිලා අම්මා මැරිලා කවුද ඌවා ඕනේ නැහැ කියලා මග අරිනවා. ඉතින් දවසක් ටීවී බල ඉන්නකොට දුවේ මගේ පපුව රිදෙනවා කිව්වලු. එහෙම පුටුව පෙරලගෙන ඇදගෙන වැටුණා කියලා සාලේ. දැන් අම්මා පපුව අල්ලගෙන සාලේ ඇදගෙන වැටෙනකොට ළමයින්ට පිප්පොත් මතක් වෙයිද? හඬාගෙන උස්සගත්තා අනේ අම්මේ කියලා උස්සගත්තා. ළඟ ගෙදරක වාහනයක් ගෙනහලා ඉක්මනට උස්සලා වාහනේට දාගන්නකොට ඒ දරුවෝ කියනවා යටිගිරියෙන් කෑ ගැහුවා කියලා. මට ගෙදර මැරෙන්න දීපන් කියලා යටිගිරියෙන් කෑ ගැහුවා. මං තොපිට කීවනේ මාව ගෙනියන්න එපෝ කියලා කෑ ගැහුවා. ඒ ළමයි කියනවා හාමුදුරනේ කොහොමද අම්මානේ මැරෙනකන් තියන්නේ?
ගෙනිච්ච යනකම් කෑ ගැහුවා කියලා. ඔය වාහනේ හරවපාම මට යන්න බෑ මාව ගෙනිය පිය කීකී කෑ ගහනවා. මොනව කරන්නද හාමුදුරනේ ගෙනිච්ච කියලා. දැන් ඔබ දන්නවා ඉස්පිරිතාලයකට ලෙඩෙක් කියනකොට ගෙනිච්චට පස්සේ ඉතින් ඉක්මනට ගෙනහිල්ලා මූණට හිර කරලා ගැහුවා කිව්ව ඔක්සිජන් එක. නහයින්ද කොහෙද බටයක් දැම්මා කිව්වා. සීලයින් දීලා දැන් වට කරගෙන කටු ගහනකොට ඒ දරුවෝ කියන හාමුදුරනේ අපි අම්මා ඉච්චර කේන්ති ගිහිලා බනිනවා කවදාවත් දැකලා නැහැ කියලා. අර දාපු ඔක්සිජන් බටේ සීලයින් බටේ කඩලා වීසි කරා. අතපය ඇඳේ පොලේ ගගහ කුණු හarpෙනුත් එක බයින්න ගත්තා ගෙනියපිය මාව කියලා. ඉතින් ඒ දරුවෝ කියනවා හාමුදුරනේ ඉතින් අපි අඬ දොස්තරට වැන්දා කිව්වා අනේ අම්මා බේරලා දෙන්න කියලා. දොස්තර කිව්වලු අම්මට heart attack එකක් ඇවිල්ලා තියෙන කරන්න දෙයක් නෑ ඔක්සිජන් එක දෙන්න ඕනේ කියලා. දැන් මොකද කරේ ළමයි ඇඳට තියලා තද කරලා හිර කරලා අල්ලගත්තා. මිසීලා දෙන්නේ කකුල් පොලේ ගහන නිසා කකුල් දෙකේ වුණා. ආයි මුහුණට හිර කරලා ඔක්සිජන් එක ගැහුවා කියලා. දඟලලා විනාඩි 5ක් විතර දඟලලා එහෙම පණ ගියා කියලා. දැන් සුගතියද? ඈ? නිකන් අවංකවම හිතන සුගතියද දැන්? ඒ දරුවෝ කියනවා හාමුදුරනේ අපිට බැන ආද අත්මිටි කාගෙන පණ ගියේ කියලා. දැන් බලන්න කොච්චර පින් ගොඩක් කරත් මරණ මංචකේ වැරදුනාද නැද්ද? අන්තිම මොහොතේ වැරදුනා. ඒ නිසා මතක තියාගන්න පුතඥ භාවය කියන්නේ අන්තිම මොහොතේ හරි වරදින්න පුළුවන්. සමහර වෙලාවට දොස්තර ගැන කේන්තියක් එන්න පුළුවන්. එක්ක ළඟ ඉන්න මිසී ගැන වෛරයක් උපදින්න පුළුවන්. දැන් අර ධර්මාශෝක රජුණන් ළඟ හිටපු පවන් සලන මිනිහත් එක්කන වෛරය. බලන්න ඔච්චර පින් ගොඩක් කරලා පවන් සලන කෙනා ගැන වෛරයක් ආවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා මතක තියාගන්න අපි පින් කරලා තියෙන්නේ අපි ගැලවුණා කියලා හිතන්න එපා. පින ඕනේ පින් කරන්න. හැබැයි මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම කරේ කවුද? අසද්දුෂ්‍ය මහා පින්කම මල්ලිකාදී. සුගතිය කියන්නේ මරණ මංචකේ ඒ පින බරවත් කරගන්න බැරි වුණා. තමන් කරගත් අකුසලයක් බලවත් වෙලා දින 7කට හරි අපාය වැටුණා. පස්සේ සුගතිය කිය ඒක වෙනම දෙයක්. හැබැයි මරණ මංචකේ ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වෙලා දුගතියට වැටුණා. අන්න ඒ නිසා පුතඥ භාවය කියන්නේ අනතුරක්. ඒක පුංචි අනතුරක් නෙමෙයි. මරණ මංචකේ අපි දන්නේ හතුරෙක් ළඟ ඉඳීද තරහකාරයෙක් ළඟ ඉඳ අපි කවුරුත් දන්නේ. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. දැන් බලන්න ධර්මය අවබෝධ කරගත්ත අය ගැන දැන් බිම්බිසාර රජුණෝ ගැනම ඔබ හිතන්න. මොන විදිහට මැරුණත් කොච්චර වද දීලාද හිතන්න මැරුවේ. කර්ම විපාක අපේ පස්සෙන් එනේව නවත්තන්න බෑ. බිම්බිසාර රජුණෝ රජකම් කරන්න පින දීලා. පොඩි පිනක්ද කියලා හිතන රටක් පාලනය කරා. එතකොට රජෙක් වෙන්න රජකම් කරන්න ලොකු පිනක් තියෙන සසරේ. ඒ පින නිසා මගධ දේශේ පාලකයා සේනී බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේගෙන් බණහල සෝවාන් වුණා. අන්න පින. පෙර සසරේ තිබ්බ ප්‍රාර්ථනයක් මත බිම්බිසාර රජුරවන්ට ප්‍රාර්ථනා පොඩි කාලේ ඉඳන් ප්‍රාර්ථනාවල් 5ක් තිබ්බා කියලා තියෙනවා. තමන්ගේ පියා සතු රාජ්‍ය තරුණ වයසේදීම මට දැහැමින් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා. ඒ විදිහටම ඉෂ්ට වුණා. ලෝතර බුදු කෙනෙක් පහළ වුණොත් මගේ රාජ්‍යයට වැඩම කරත්වා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා කියලා. ඒකත් ඉෂ්ට වුණා. බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණහල මට ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා. ඒකත් ඉෂ්ට වුණා. මගේම රාජකීය භූමියක බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් කළ මට පූජා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා. ඒකත් ඉෂ්ට වුණා. මේ බුද්ධ ශාසනයේ පළවෙනිම ආරාම පූජාව වේලුවන්. දැන් රජුරවන්ට රටේ රජුරවනේ කොහේ හරි තියෙන ඉඩමක් පවරගෙන ආරාමයක් හදලා දෙන්න බැරිද? හැබැයි තමන්ගේ රාජකීය උයන තමන්ගේම උයන තමයි කුටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ 1000ක් සංඝයාට ආරාමයක් පූජා කරේ වේලුවන් ආරාම. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේව ඇසුරු කරා බණහලා සෝවාන් වුණා. තමන්ගේම රාජකීය උයනේ කුටි හදලා ආරාමයක් කරලා පූජා කරා. බුදුරජාණන් වහන්සේගේ මුල්ම කාලේ හිටපු අග්‍රදායකයා බිම්බිසාර රජු.
එතකොට මේ මොන පින් කරලා තිබුණත් පින විතරක් නෙමෙයි අපි සංසාරේ කරපු අකුසලුත් අපේ පස්සේ එනවා මතක තියාගන්න. සංසාර හතුර පරිගන්නාවේ මේ හතුරු එන්නේ එක එක විදිහට හොයන්න බෑ. හතුරු ඉන්න පුළුවන් දරුවෙක් හැටියට එන්න පුළුවන්. හතුරා එන්න පුළුවන් දෙමව්පියෝ හැටියට එන්න පුළුවන් සංසාර හතුරා. පෙම්වතා හැටියට පෙම්වතිය හැටියට එන්න පුළුවන් සංසාර හතුරා. සහෝදරයෙක් හැටියට ඥාතියෙක් හැටියට එක එක ස්වරූපයෙන් එයි. බිම්බිසාර රජුරුවන්ගේ සංසාර හතුරාවේ දරුවෙක් හැටියට. දේවියගේ කුසේ පිළිසිඳගත්තේ සංසාර හතුරා පරිගන්නවා. කුසේ දරුවා වැඩෙනකොට බහලා ඇති අමුතුම දොළදුකක් ආවේ. සාමියාගේ පපුව පළලා ලී බොන්න ආසයි දේවියට. දැන් කියන්න පුළුවන් කටක් කරලා. කන්නේ නෑ කෙට්ටු වෙලා යනවා. රජුරු කියන දේවිය ඕන දෙයක් කියන්න මම මගදී බිම්බිසාර රජුරු. නෑ මැරිච්ච දෙන් කී හිටියා. අවසානයේ පරිවාර කාන්තාවන් ලවා රහස හොයාගත්තා. ඒ වෙනකොට සෝවාන් වෙලා හිටියේ. දේවිය ළඟට ගිහිලා මගුල් කඩුවෙන් පපුව හිල් කරලා ගලන ලී ටික එකතු කරලා දුන්නා. අර කුසේ වැඩෙන දරුවගේ දොළ දුක කියන්නේ අර ලී ටික බීගෙන ගියා දේවි. එදාමයි අනාවැකි කියන අය නම දැම්මේ අජාත සත්. අජාත කියන්නේ ජාත වෙලා නැහැ ඉපදිලා නැහැ තා. නූපන් සතුරා කියලා. දැන් බලන්න කොච්චර ආදරෙන් හදාගත්තා. අජාසත් රජුරු ගැන තියෙන දේශනාවල බිම්බිසාර රජුරු එතකොට සෝවාන් වෙලා. දේවිය හිතනවා මගේ සාමියාට අනතුරක් වෙන දරුවෙක් මම බිහි කරන්නේ. හැබැයි සෝවාන් වෙච්ච රජුරු ප්‍රාණඝාතයකට අනුබල දුන්නේ. දරුවා කුසේ ආරක්ෂා කරන්න වෙනම ආරක්ෂකයෝ පරිවාර කාන්තාවන් ඉදෙව්වා දරු ගැබ විනාශ නොකර. දරුවා රැකගත්තා. බොහොම ආදරෙන් හදා වඩා ගත්තා. හැබැයි කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් නිසි වයසේ එනකොට සංසාර හතුරා අර සංසාර හතුරුක මතු වුණා. රජකම ඉල්ලපු ගම රජකම දුන්නා. ඊට පස්සේ කන්න නොදී දාලා හිර කරලා දැන් හිතන්න සාමාන්‍ය තාත්තා කෙනෙක් නම් කන්න නොදී හිර කුටියක දාලා හිර කරලා කොච්චර වෛරයක් උපදිනවද කියලා. ධර්මයේ දියුණු කරපු කෙනෙක් බේරිය. බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා නිසා ඔබ අහලා ඇතිව දඹදිව ගියායි එහෙම ඉන්නවනම් ඔබ දැකලා ඇති රජගහනුවර තියෙන අද ওই බිම්බිසාර රජුරෝ හිර කරපු තැන එතන තියෙනවා මේ වෙන කරලා එතනට ගිහින් බලපුවහම පේනවා ගිජ්ජකෝට පර්වතයේ බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ ගන්ධ කුටිය කෙලීම කන්ද ඈතට පේනවා. මේ දේශනාවල සඳහන් වෙනවා බිම්බිසාර රජුරෝ අර හිර කුටියේ ඉඳන් හිතනවා කියනවා පුංචි කවුලුවකින් ඈත බලනකොට පේනවා ගිජ්ජකෝට පර්වතයේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කුටිය. ඒ දිහා බලාගෙන බුදුගුණ හිතනවා. අන්න ධර්මයේදී දැන් අපිට ප්‍රශ්නයක් ආව අපිට බුදුගුණ හිතෙයි. අර දරුවා ගැන කේන්ති යන්නේ ඉන්නේ කොච්චර බනහලා තිබ්බත්. හිතෙන්නේ නැද්ද මම මේ කට කියන්නේ මෙහෙමයි කන්න දුන්නේ මෙහෙමයි මේ කා මට දෙන්න වද කියලා හිතන්නේ නැද්ද වෙන තාත්තා කෙනෙක්? හිතනවනේ. හැබැයි බිම්බිසාර රජුරු අර හිර කුටිය කවුළුවෙන් බලනකොට ඈතින් බුදුහාමුදුරන්ගේ කුටිය පේනවා. ඒ දිහා බලාගෙන හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද. අන්න ධර්මයට ගලපන හැටි නැති හැටි. දැන් අපිට දැන් හිතන්න සාමාන්‍ය මිනිස්සෙක් හොඳට පින්කම් කරලා පන්සලට උදව් කරලා දන් දීලා ඒ මිනිස්සයාට ප්‍රශ්න ගොඩක් ආවොත් ධර්මයේ දන්නේ නැති කෙනා දීපු දානෙට බනින්නේ අනිත් පැත්ත. ඕම් පින්කම් කරලා අපිට වෙච්ච හිනේ කියන්නේ නැද්ද? ඕම් දම්පැන් දීලා පන්සල් වලට උදව් කරලා ඕම් බුදුන් ඇඳලා අපිට වෙච්ච හින ටික කෝ අපිට බැලුවා කොහොම නෙමෙයිද කියන්නේ? බිම්බිසාර රජුරෝ හිතුවේ නෑ වේලුවනේ පූජා කරලා මොකද්ද මට වෙච්ච හිනේ කියලා හිතුවද? නෑ. ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද අන්න ධර්මයට කල්පන හැටි. බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඉපදීම දුකයි. ඒ ධර්මයේ කොච්චරනම් සත්‍යයක්ද? ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින අන්න ධර්මයට කල්පන හැටි. අපිට දානියක් දීලා ආර්ය සත්‍ය වෙනස් කරන්න බෑ. බෝධි පූජාවක් තිබ්බා කියලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති කරන්න පුළුවන්ද? ඒක ආදි සත්‍යය. බිම්බිසාර රජුරෝ හිතනවා මේ ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ?
මේ ධර්මේ නම් ඒකාන්තේ සාඛාතයි සම්දිත්තිකයි අකාලිකයි කියලා ධර්මයේ ගුණ හිතනවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් අරහං සම්මා සම්බුද්දයි කියලා බුදු ගුණ හිතනවා. සංඝ ගුණ හිතනවා. මරණ සතිය වඩනවා. අනිත්‍ය සිහි කරනවා. දැන් කන්න දෙන්නෙත් නෑ. බුදු ගුණ හිත ඉන්න. බුදු ගුණ හිතන්න හිත එකඟ වෙනවා. දැන් බලන්න වෙන තාත්තා කෙනෙකුට හිත එකඟ වෙයිද කොහොමද? හිත එකඟ අන්න ධර්මයේ දියුණු කරපු කෙනාගේ ස්වභාවය. අන්තිමට බැලුවා දවස් ගාණක් කන්න දෙන්නෙත් නෑ, මැරෙන්නෙත් නෑ. ඊට පස්සේ තමයි දේවදත්ත හාමුදුරන්ගේ උපදේශක් ඉල්ලපු වෙලාවේ වද දීලම මරන්න කිව්වා. අන්තිමට වහලා ඇති යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරුනේ ඉඳන් ඇවිද්දේව. දැන් මේ සෝවාන් වෙච්ච රාජ්‍යය. එතකොට බලන්න සෝවාන් වෙන්න පින තිබ්බා. බුදුහාමුදුරුවෝ ඇසුරු කරා, ආරාම පූජා කරා. නමුත් තමන් කරපු කර්මෙත් අන්තිමට ගෙවන්න ඕනේ නැද්ද? අන්ත දුක් විඳලා මැරුණා. හැබැයි මරණින් මත්තේ ධර්මයේ දියුණු කරපු කෙනා ධර්මයෙන් රැකිනවා කියන්නේ ජනවසව කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. දීඝනිකායේ තියෙන ජනවසව සූත්‍රය කියලා වෙනම දේශනාවක්. දවසක් බුදුරජාන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට මුළු පළාතම ආලෝකමත් කරගත්ත දෙවි කෙනෙක් බුදුහාමුදුරුවෝ ඉදිරියේ පෙනී ඉඳලා කියනවා ස්වාමීනි මමයි ජනවසව කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා ජනවසව ඔබ දැන් දෙව්ලොව ඉපදිලා ඔබ මේ දවස්වල මොකක්ද ඔබේ උත්සාහය? ස්වාමීනි මම දැන් සකදාගාමි වෙන්න මහන්සි වෙනවා. දිව්‍ය ලෝකේ දෙවියන් පොයේ දවස් වලට සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා. ඒ දෙවියන් අතරින් මනුස්ස ලෝකෙදී සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කරලා දෙව්ලොව ඉපදින දෙවිවරු අනෙක් සියලු දෙවියන්ට වඩා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් බැබලෙනවා. කොහොම කියලා දිව්‍ය ලෝකේ කතා විස්තරයක් කියලා වන්දනා කළ අතුරුදහන්. අර මොකුත් නෑ මට වද දුන්නා, මට මෙහෙමයි, මට මෙහෙම කන්න දුන්නේ නෑ, මගේ කකුල් ඌව මොකුත් නෑ. දිව්‍ය ලෝකේ විස්තරයක් කියලා මම දැන් සකදාගාමී වෙන මහන්සි වෙනවා කියව වන්දනා කළ අතුරුදහන්. පසුදා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළ ওই කතාව කියනවා. ඊ රාත්‍රියේ මෙහෙම දෙවි කෙනෙක් ඇවිල්ලා වන්දනා කළා මෙන්න මෙහෙම කියලා අතුරුදහන් වුණා. එතනදී ආනන්ද හාමුදුරුවෝ නැකිටලා කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ ඔය නම් එකත් එකට බිම්බිසාර රජුරෝ තමයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබ ඉලක්කයට හිතුවා. ඊ රාත්‍රී ජනවසබ නමින් පෙනී හිටියේ වෙන කවුරුත් නෙමෙයි බිම්බිසාර රජුරෝ තමයි කියන්නේ. එතකොට බලන්න ධර්මයේ දියුණු කරගත්ත කෙනා අර වෛර සිතුවිලි හිතේ තියාගන්නේ. හැබැයි නිකන් අපි හිතමු නිකන් ওই සාමාන්‍ය වෛරෙන් ද්වේෂයෙන් මැරෙන සාමාන්‍ය චරිත ධර්මයක් නැතුව මැරිලා යකෙක් පෙරේතෙක් වෙලා ආවත් කියන්නේ අර පරණේවම නේද මට මුන් කන්න දුන්නේ නැහැ මම මුන්ගෙන් පරි ගන්නවා මුන් මෙහෙමයි ඕව නැද්ද සමහරුගේ හිතේ අර ද්වේෂෙම තමයි හිතේ අල්ලගන්නේ. හැබැයි ධර්මයේ දියුණු කරගත්ත කෙනා ඒවා පිළිහිටවන් ධර්මයේ විතරයි. ඒ පරණ මොකුත් නැහැ හිතේ. ඒ නිසා මතක තියාගන්න අපිට එකම රැකවරණයයි තියෙන්නේ ධර්මයේ දියුණු කරගන්න එක විතරයි. හැබැයි අපිට පුළුවන්. හිතන්න එපා වැඩි අමාරුයි තමයි. අමාරු දේ කරගන්න පුළුවන්. ඒ අමාරු දේ කරගත් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි විශාල පිරිසක් ඒ අමාරු දේ ජය අරගෙන තියෙනවා. සමහර වෙලාවට නොසිතන පුද්ගලයෝ ධර්මයේ අල්ලනවා. අපිට පේනවා අපි ගොඩාක් ධර්ම දේශනා කරනවා. නොඑක් පිරිස බන්ධනාගාරවල හිරකාරෝ එල්ලුගහණිය වෙච්ච මිනිස්සු ඉන්නවා අපිට හිතාගන්න බැහැ දියුණු කරන හැටි. උඩට බණ භාවනා කරන, පැය ගණන් භාවනා කරන අය ධර්මය අල්ලන්න පුළුවන් සමහරුන්ට. ඒ නිසා ජීවිතේ අපි ඉන්නේ කොතනද කියන එක නෙමෙයි වැදගත්. අපි ඉන්න තැන ඉඳන් ධර්මයේ දියුණු කරන්න මහන්සි ගන්න. ජීවිතේ වරදින්න පුළුවන් අපිට. ඒ වැරදි හදාගෙන ධර්මයේ පැත්තට යන්න උත්සාහයක් ගන්න. ජීවිතයේ අලුතෙන් තමන් පංචශීලෙ පිළිහිටියට පස්සේ හිතන මං පරණ වැරදි ඔක්කොම අයින් කර මං දැන් අද ඉඳන් පටන් ගන්නවා. එතන ඉඳන් දියුණුවක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ප්‍රමාද වෙවි අකුසල් කර කර ඉඳලා යම් දවසක සීලයක පිළිහිටලා ධර්මයේ වඩන්න පටන් ගත්තද වලාකුලින් මිදිච්ච පුන් සඳ බැබලෙනවා වගේ එතන ඉඳන් ජීවිතේ ධර්මයේ තුල බැබලීගෙන යනවා. ඒ නිසා යම් තැනක ඉඳන් පටන් ගන්න. අද ඉඳන් මම ධර්මයේ පැත්තට යොමු වෙනවා කියලා පටන් ගන්න.
ඔබට එතන ඉඳන් ධර්මයේ කරා යා ගන්න පුළුවන්. පරණ වැරදි පරණ ප්‍රශ්න හිතට එනකොට හිතන්න මං දැන් සිල්වත් මට ඒව අදාළ නැහැ. අන්න ඒ විදිහට තමයි ධර්මයේ කරා යන්න ඉස්සරහට. දැන් හිතන්න නිකන් අඟුලිමාල හාමුදුරුවෝ ගැන හිතන්න. පරණ කුණු ගොඩවල් හිතියානම් සමාධියක් වැඩිද? භාවනාව වැඩිද? උන්වහන්සේ පැවිදි වුණාට පස්සේ හිතුවා මං ආර්ය જાති ඉපදුනා. අලුතෙන් බුද්ධ ශාසනය ඉපදුනා කියලා හිත හදාගත්තා. පරණ දේවල් ඔක්කොම හිතෙන් අයින් කරා. ඊළඟට බලන්න කෙනෙකුට ජීවිතේ අච්චර මිනී මරපු කෙනාට පුළුවන් වුණා පැවිදි වෙලා පුංචි සතෙක්වත් මරන්න නැතුව. ඒ තුල සත්‍යක්‍රියාවක් කරා කල්පයක් බලවත් සත්‍යක්‍රියාවක් කරා අදටත් බලවත්. අද දරුවෝ ලැබෙන්නේ නම්මල අඟුලිමාල පිරිත කියවන්නේ නැද්ද? අවුරුදු 2500 ගාණක් අදටත් මේ පිරිතේ ආශිර්වාදය අපි ලබනවා. ඒ නිසා පින්නතුනි කෙනෙකුගේ ජීවිතය තුළ ධර්මයේ පැත්තට යොමු වෙන්න උත්සාහයක් ගන්න. සමහර නොසිතන චරිත ධර්මය අල්ලන. ඒ නිසා ධර්මය අල්ලගන්න උත්සාහයක් ගන්න. ඔබ ඉන්නේ කොහෙද කියන එක නෙමෙයි වැදගත්. ඔබට මේ වගේ රටක හොඳට ධර්මයේ පුරුදු කරන්නත් පුළුවන්. දැන් බලන්න අන්තර්ජාලෙ කොච්චර බණ තියෙනවද කියලා. මේ ධර්මයේ තේරුම් ගන්න නම් අවබෝධ කරගන්න බාහිර කරුණු දෙකක් අවශ්‍යයි. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. අද හොඳටම ලැබෙනව නේද? කල්යාණ මිත්‍ර ඇසුර අද හොඳටම තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය. දැන් ඔබම හිතන්න මේට අවුරුදු 15කට එහා ඔබ ලංකාවේ මතක නම් ඔබේ ආච්චිලා සීලාට මෙහෙම බණහන්න තිබ්බද? ඉස්සර අර ස්වදේශීය ගුවන් විදුලියේ රජයේ ගුවන් විදුලියේ පොයේ දවසේ රැයට බණ ටිකක් ගියා ඔච්චරයි. ওই සම්බුද්ධත්ව ජයන්තියෙන් පස්සේ තමයි නිතර බණ යන්න ගත්තේ ලංකාවේ. නැත්නම් බණ නැහැ ඉස්සර. පොයේ දවසේ රැයට බණක් කියනවා රැයට පිරිත්ති කියනවා ඔච්චරයි. ඉස්සර අපේ ආච්චිලා සීලාට කියවන්න තිබේ පිරිත් පොතයි ජාතක පොතයි විතරයි. පරවන පන්සල් වල තමයි ඔය ත්‍රිපිටක පොත් ටික පුස්කොළ පොත් ඒවත් පොත් නැහැ සමහරක් දිරලා පුස්කොළ බුද්ධ ජයන්තියේ තමයි ඒවා ආය අලුතෙන් පරිවර්තනය කරලා ආය පොත් ටික හරි එළියට. ඒ නිසා අද වෙනකොට අපිට ත්‍රිපිටකයේ ඕනේ භාෂාවකින් කියවන්න පුළුවන්. අන්තර්ජාලයට ගියොත් ඕනේ භාෂාවක් සූත්‍රේ නම ගහනකොට ඕනේ භාෂාවකින් සූත්‍රේ එනවා. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට අද හොඳ අවස්ථාවක් තියෙනවා ධර්මයේ ඉගෙන ගන්න. ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. එක බණක් දෙකක් අහන්න දවසකට. එක බණක් අහන්න පුරුදු වෙන්න. මාසෙකට බණ 30ක් විතර අහලා. හැබැයි බණ අහනකොට මතක තියාගන්න බාහිර වැඩ නවත්තලා එක බණක් අහන්න. අපි බොහෝ වෙලාවට ගෙවල් වල පුරුදු වෙලා තියෙනාට බණ දාලා ගෙදර වැඩ කර කර ඉන්නවන්නේ. අපි නිකන් ඉතින් යනකොට බණ කෑල්ල කෑල්ල ඇහෙනවා. ධර්ම ගෞරවයෙන් වාඩි වෙලා හොඳට කන් යොමු කරගෙන බණ අහන්න ඔබට තේරෙයි ධර්මයේ පිහිටන හැටි. ධර්ම ගෞරවයක් තියෙනවා. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියන. අපි ධර්මයට ගෞරව කරන ධර්මයේ අපිට හොඳට පිහිටන්න ගන්න. අපි බණ පොතක් කියුවත් පොතට වැඳලා නෙමෙයිද කියෙන්නේ. එතකොටයි ධර්මයේ පිහිටන්නේ. සමහර දරුවෝ ඉන්නවා ධර්මයේ පිහිටලා දවසක් ළමෙක් ආව දෙනියාය පැත්තේ. දෙනියාය ඉන්නවද? දෙනියාය කියලා. ඒ ළමයා ඇඳගෙන ආපු ෂර්ට් එකක් තිබිලා. බොහොම අසරණ ළමෙක්. ওই සමුද සෙනසුරාද මම වෙන් කරලා තියෙන මිනිස්සු හම්බෙන්න වැඩිපුර එන්නේ ඉතින් මේවා ඉල්ලගෙන එනවා මම මිනිස්සුන්ට උදව් කරන නිසා. මේ ළමයා ඇවිල්ලා වැන්දා මං හිතුව මොනවා හරි මගෙන් මොනවා හරි ඉල්ල ගන්න ආවා කියලා. මං ඇහුවා ඇයි දරුවෝ කියලා. හැබැයි බොහෝ මං දිහා බලාගෙන ඉඳලා වැන්දා දෙතුන් වතාවක් වැන්දලා වචනයක් හාමුදුරු බලන්න කිව්වා. මං කිව්වා මොනවා හරි ඕනද කියලා. නෑ හාමුදුරන් බලලා යන්න ආවේ. ඊට පස්සේ මං කිව්වා පුතේ උන් වාඩි වෙන්න කොහෙද වා කියලා. ඊට පස්සේ කිව්වා දෙනියාය. බලපුවාම තාත්තා දෙමළ ලැයිමක ඉන්නේ. අම්මයි නංගි විතරයි කිව්වා නංගිත් මන්ද පුටිකයි කිව්වා. ඒ දරුවා කියනවා හාමුදුරනේ මං උදේ පාන්දර නැගිටලා පොඩි රේඩි එකක් තියෙනවා කියලා මේක මේසේ උඩ තියලා රේඩියකට දන ගහලා වඳිනවා කියලා. බිම වාඩි වෙලා උදේට බඩ දෙකක් අහනවා කියලා රේඩියකට වැඳගෙන. ඊට පස්සේ වැඩට යනවා කියලා. තේ දළු කඩලා ඉවරලා ලොරි වල පටවනවා.
හවස 3-4 වෙනකොට ගෙදර දුවගෙන එනවා කිව්වා. ඇවිල්ලා නාලා බුදුන් ඇඳලා හවසට රේඩියේකට දන ගහලා වදිනවා කිව්වා. හවසටත් බණ දෙකක් අහනවා කිව්වා. ඊට පස්සේ මම දන්නේ වගේ මං ඇහුවා ඒකත් ඉතින් ඔය රේඩියේකට වදින්නේ බුදු පිළිමයක් නැද්ද කියලා. ඊට පස්සේ ළමයා බිම් බලාගෙන ඉඳලා කිව්වා හාමුදුරුවෝ ඒක වැරදිද? මගේ කල්යාණ මිත්‍රයා තමයි කිව්වා රේඩියේකට. එතකොට බලන්න තමන් බණහන බොහොම ගෞරවයෙන් බණහනේ දරුවට ඒ ළමයා කියනවා භාවනා කරන්න ආසයි බණහන් ආසයි යන්න විදිහක් නැහැ. අම්මයි නංගි නිසා යන්න බෑ. ඒ නිසා ළඟ තමයි කිව්වා කුලි වැඩක් කර කර ඉන්නේ මොකද නංගිත් මන්ද බුද්ධිකයි. ඉතින් ඒ නිසා මම ළඟම තමයි කිව්වා ඉන්නේ. මගේ කල්යාණ මිත්‍රයා තමයි කිව්වා රේඩියේ. ඒ නිසා මම රේඩියේකට දන ගහලා වදිනවා කිව්වා. අන්න බලන්න ධර්මීය ලැබෙනකොට ඒ ගෞරවය Tamanට නිකම්ම එන හැටි. කවුරුත් කියලා නෙමෙයි. පුදුම දැනුමක් මම ටික වෙලාවක් මාටත් ආස හිතුණා මම කතා කරා බලපුවාම පොඩි කොළ මේ පොතක් දාගෙන ඇවිල්ලා සාක්කුවේ. හරහටත් ලියලා අනිත් පැත්තටත් ලියලා ධර්ම කරුණු ලියලා ඒකේ. අහන බණ ලියනවා පොතක. බලන්න කොහේ හිටියත් ධර්මය අල්ලන කෙනා ධර්මය අල්ලනවා. ඒ නිසා මතක තියාගන්න ඉන්නේ ලැයිමේද හිරේද කියන එක නෙමෙයි වැදගත්. ධර්මය අල්ලනවා. ඒ නිසා පින්වතුනි නොසිතන චරිත සමාජ ධර්මය අල්ලලා තියෙනවා. ධර්මය අල්ලගන්න උත්සාහයක් ගන්න. ඒකට බණ අහන්න. දවසකට එක බණක් දෙකක් හරි අහන්න ඔබටම තේරෙයි මාස කීපයක් අවුරුද්දක් බණ අහගෙන යන්න. එක බණ ගානේ හොඳට අහන්න. අවුරුද්දක් යනකොට තේරෙයි ජීවිතේ වෙනස් වෙන. බණ අහන්න. ඊළඟ දේ තමයි අහන ධර්මයේ නුවණින් විමසන්න. ඒකට අපි ධර්මයේ කියන්නේ යෝනිසෝ මනසිකාරය දෙනවා කියලා. තමා තුළින් ගලප බලන්න හැම වෙලාවෙම. එහෙම ගලප බලනකොට ධර්මය අහු වෙනවා. සමහර චරිත අපි ගොඩාක් මිනිස්සු අතර ඉන්න නිසා දවසක් අම්මා කෙනෙක් උස්සගෙන ආවා ඇට සැකිල්ල. පිළිකාවක් හැදිච්ච අම්මා කෙනෙක්. සම්පූර්ණ ඇට සැකිල්ල වගේ උස්සගෙන ඇවිල්ලා පුටුවේ තිබ්බ මගේ ළඟ. පුටුවේ ඉන්න බෑ දැන් පැත්තකින් වැටෙන්න යන ළමයිනොත් පැත්තකින් අල්ලගෙන අම්මා පුටුවේ තියලා ඉස්පිරිතාලේදී මේ කියලා තියෙනවා අම්මා කිව්වලු අනේ මට පණටි කියන්න කලින් කොහොම හරි ආඳු ළඟට එක්ක ඵලයක් කියලා. ඊට පස්සේ ඉස්පිරිතාලෙත් කියවලු දැන් අම්මට ඉතින් කැමති දෙයක් දෙන්න කොහේ හරි එකයි යනවනේ එක යන්න කියලා. ඒ ආපු විදිහට දවසක් දෙකක් ජීවත් වෙයි කියලා හිතෙන්නේ. ඊට පස්සේ ඉතින් අමාරුවෙන් hina වුණා. මට තේරෙනවා ලොකු වේදනාවකින් ඉන්නේ. hina වෙලා ඒ අම්මා කිව්වා හාමුදුරනේ මං නම් දැන් මැරුණා සුගතිය කියලා. ඔය වගේ කියන සමහර බොරුවටත් අපි ළඟට ඇවිල්ලා. ඉතින් මම ඉතින් hina වෙලා මං කිව්වා හොඳයි අම්මා කියලා. ඊට පස්සේ අම්මා කිව්වා හාමුදුරනේ මං අවුරුදු 34ක් භාවනා කරපු කෙනෙක් කියලා. ඒ ළමයිනුත් කිව්වා හාමුදුරනේ අපි දන්න කාලේ ඉඳන් අම්මා හරියට භාවනා කරනවා. ගෙදරත් වෙනම කාමරයක් තියාගෙන භාවනාවෙම තමයි. සමහර සති ගණන් මාස ගණන් ආරාම වල නතර වෙලා භාවනා කරා. එක සැරයක් මාස 6ක් දස සීල් වෙලා පැවිදි වෙන්නේ නැතුව ගිහි දස සීල් වෙලා ආරාමික භාවනාම කරා. ඒ අම්මා හොඳට වේදනානුපස්සනාව වඩලා තියෙනවා. ඒ අම්මා මට කියනවා හාමුදුරනේ මගේ මුළු ඇඟම දනවා කියලා පිළිකාවට. මුළු ඇඟම පිච්චෙනවා වගේ දනවා කියලා. ඒ දනකොට මං හිතන්නේ මේ කය අනිත්‍යයි. පහසත් අනිත්‍යයි. විඥානයත් අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් ඇතිවන විදීම අනිත්‍යයි කියලා වේදනාවෙම විදීම සිහි කරගෙන අනිත්‍ය සිහි කරනවා. ඒ අම්මා මට කියනවා හාමුදුරනේ මං එහෙම හිතාගෙන යනකොට ගින්දරකට වතුර ටිකක් වැක්කිරුවා වගේ මුළු ඇඟම සීතල වෙලා වේදනාව නැතුව යනවා. ඊට පස්සේ මට දැනෙන්නේ නැහැ කිව්ව කය. ඊට පස්සේ මං අනිත්‍යව සිහි කර ඉන්නවා. ඕක තමයි මං කරන්නේ. දියුණුද නැද්ද? දියුණුයි. අච්චර පිළිකාවක් හැදිලා ඇට සැකිල්ල වගේ. මේ මරණාසන්න වෙන්න ඕන්න මෙන්න. එච්චර දුර්වල වුණත් ස්පර්ශයේ අනිත්‍ය සිහි කරන්න පුළුවන්. වේදනාවේ අනිත්‍ය සිහි කරනවා. ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව කියලා වේදනාව සිහි කරනකොට කය නොදැනී ගිහිලා හිත එකඟ වෙනවා. කොච්චර දියුණුද බලන්න. අවුරුදු 30 ගානක් භාවනා කරපු පුරුද්ද මරණ මංචකයටත් ගලපගින් නැද්ද? ගලපගින්. ඒ නිසා මතක තියාගන්න ධර්මය අල්ලගත්තොත් ධර්මයේ ගල්ප ගන්න පුළුවන්. අපි නොසිතන චරිත ධර්මය අල්ලනවා. ඒ වගේ අපි ගොඩාක් මරණාසන්න අය ළඟ
ඉඳලා තියෙනවා පණ යන වෙලාවල් වල ළඟ ඉඳලා තියෙන ගොඩක් අය. ධර්මය අල්ලන අය ඉන්න. හැබැයි නොසිතන චරිත ධර්මයේ දියුණු කරලා අන්තිම මොහොතේ විශ්වාසයෙන් හිටපු අයට ධර්මය අල්ලන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඒක තමන්ගේ අකුසලය. සමහර වෙලාවට වතුර වීදුරුව පරක් වුණා කියලා වෛර පදිනවා. ආස කරන දේ කන්න දුන්නේ නැහැ කියලා වෛර පදිනවා. සමහර අම්මලා හොද්දට පින් කරපු අම්මලා ඒත් සමහර ලාවට පැණි රහ ඉල්ලලා දෙන්නේ නැතුව වෛර පදිනවා ධර්මයට. එහෙමයි කියනවා. ජීවිතයේ ස්වභාවය හිත කාලයක් ධර්මයේ තුල පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි අසරණයි. ඒ නිසා පින්වත්නි ඔබ බුදුන් ඇඳලා ඇති, බෝධි පූජා දීලා ඇති, පින්කම් කරලා ඇති, කටින පින්කම් කරලා ඇති, විශාල පින්කම් කරලා ඇති. ඒ පින අපිට අනිවාර්යයෙන්ම ධර්මාවබෝධයේ පිණිස පින අවශ්‍යයි. පින් කරන්න කියන බුදුහාඳුරු පින මහණෙනි පිනට බය වෙන්න එපා. මා භික්ඛවේ පුඤ්ඤානම් බහයිත. ටික ටික හරි කවදාවත් පුංචි කියලා පිනට අවමන් කරන්නත් එපා කියනවා. ටික ටික හරි පින් කරන්න, පින් රැස් කරන්න. ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. හැබැයි හිත හදාගන්න දක්ෂ වෙන්න. ප්‍රායෝගිකව ධර්මයේ නුවණින් විමසන්න. හැම වෙලෙම හිතන්න මේ ඉන්න විදිහට ඉඳලා මම මැරුණොත් මට මරණ මංචකේ ධර්මයේ සිහි කරගන්න බැරි වුණොත් මගේ හිත විසිරුණොත් කවුද මාව බේරගන්නේ? හැම වෙලාවෙම හිතන්න. අන්න එතකොට අපිට බය උපදිනවා. මරණ සතියමයි අප්‍රමාදී භාවයට තියෙන එකම භාවනාව. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි මරණ සති භාවනාව තරම් ධර්මාවබෝධයට අප්‍රමාදී භාවය ඇති කරන වෙන භාවනාවක් බුදු ඇසින් දකින්නේ නැහැ කියලා. දැන් මම මරුණොත් කොහේ යයිද? හිතෙන්නේ නැද්ද? ඈ? ඉන්න ගමන් හිතන්න ඔය නිකන් සාමාන්‍ය ඉන්නකොට හිතන්න. මේ ඉන්න ක්‍රමයට ඉඳලා හදිස්සියවත් මම මරුණොත් කොහේ යයිද? මොනවද මං වෙනුවෙන් කරගත්තේ? මං කරපු පින් දහම් මට බලවත් කරගන්න පුළුවන් වෙයි. හදිස්සියවත් හිත විසිරිච්ච වෙලාවක මරුණොත් මං කොහේ යයිද? ඔය ප්‍රශ්නේ ඇති වුණා මහා නාම කියන ශාක්‍ය කුමාරයාට. සංයුත්ත නිකායේ තියෙන මහා නාම සූත්‍රයේ ඔය සෝතාපට්ටි සංයුත්තේ තියෙනවා. මහා නාම අහනවා මම වෙනදාම් කරන කෙනෙක් මට අමුදරුවෝ ඉන්නවා රාම් ප්‍රිදී මුතුමැණික් පරිහරණය කරනවා මට නිතර බයක් උපදිනවා හැම වෙලාවෙම තුනුරුවන් ගැනම හිත පිහිටලා නැහැ කියනවා මගේ දැන් ඔබ බුදුන් සරණ ගියා බුද්ධ පූජා දිනා බණ අහනවා හැබැයි රස්සාව කරනකොට එනකොට පාරේ යනකොට හැම වෙලෙම තුනුරුවන් තුලමද හිත තියෙන්නේ ද්වේෂය ඇති වෙනවා තරහ යනවා කේන්ති යනවා එක එක්කෙනාගේ අඩුපාඩු අපි කතා කරනවා රාග ද්වේෂ මොහ ඇවිස්සෙන වෙලාවල් එනවා හිතේ ඒක තමයි ජීවිතයේ ස්වභාවය. එවැනි කෙලෙස් සහිත වෙලාවක හිත විසිරිච්ච වෙලාවක හදිස්සියවත් පණ ගියොත් කොහේ යයිද කියලා මට බයක් ඇති වෙනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියේ උපදින්න මම නිතර පුරුදු කරන්න ඕනේ මොන වගේ ගුණ ධර්මද කියලා මහා නාම ශාක්‍ය කුමාරයා අහනවා. එතනදී බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්වනවා. සීක බලදා සද්ධාව හොඳට සද්ධාවම පුරුදු කරන්න කියන සුගතිය කියන්නේ. දෙවෙනි එක තමයි සිල්වත් කරන. හිතට එකඟව සීල රකින්න. නැත්නම් අන්තාසරණ. හෘද සාක්ෂියට එකඟ සීලයක් දියුණු කරන්න සුගතියක හරියන. ඊළඟට දහම් දැනුම සුත. බණ අහන්න බණ පොත්පත් කියවන්න හොඳ දහම් දැනුමක් ඇති කාටව රවට්ටන්න බෑ ඊට පස්සේ. ධර්මයේ දන්න කෙනා අහුවෙන්නේ ධර්මයේ දන්නේ නැත්නම් තමයි එක එක මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙලා නොමග ගිහිලා අමාරු වැටෙන්නේ ධර්මයේ දන්නේ නැති කියලා. ඒ නිසා හොඳට බණ අහන්න බණ පොත්පත් කියවන්න කාලයක් යනකොට ධර්මයෙන් හොඳට පරිපූර්ණ කෙනෙක් වෙනවා. හතරවෙනි එක ත්‍යාග සම්පත්තිය අතහැරීම. දන් දෙන්න ඔබේ ශක්ති පමණින් පින් කරගන්න. පස්වෙනි එක ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහි. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. වට කියන්නේ සීක බල. අපිට සද්ධානුසාරී ධම්මානුසාරී වෙන්න, සෝවාන් වෙන්න, සකදාගාමී වෙන්න, අනාගාමී රහත් වෙන්නත් ওই ටික තමයි දියුණු කරන්නේ. සීක බල ධර්ම පරිපූර්ණ වෙනකොට යා අසීක රහත් වෙනවා. රහතන් වහන්සේලාට කියන්නේ අසීක කියලා. ඒ නිසා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ওই පහ වඩන්න. දවස ගානේ Taman දිහා බලන්න. අද මගේ සද්ධාව දියුණු කරගත්තා. අද මගේ ශික්ෂාපද පහ මම රැකගත්තා. අද අලුතෙන් ධර්ම කාරණයක් මම ජීවිතේ රැස් කරගත්තා.
මොකක් හරි පිනක් දහමක් මං කරගත්තා. අඩු ගානේ බණක් ඇහුවා. නිදා ගන්න ගිහින් ජීවිතය ආපස්සට බලන්න. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඔය පහ දවස ගානේ ටික ටික පියවරෙන් පියවර හරි ඉස්සරහට යන්න. අන්න එතකොට ඔබට තේරෙයි ධර්මයේ කරා ජීවිතය යන හැටි. ඒ නිසා තමන්ට අවංක වෙන්න ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න මරණ සතිය වඩා. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ මලකෙවල් 10ක්. හැම වෙලෙම හිතන්න. කාට ඉස්සර වෙන්නත් නැහැ. අපිට යාළුවෝ හිත මිත්‍රයෝ 3-400ක් කියන්නේ මලකෙවල් 3-400ක්. අපි මේ ජීවත් වෙන්නේ අපේම ඥාතීන්ගේ සොහොන් පිට්ටනිය උඩ. අපිම මිය ගිය වාර කොච්චර ඇද්ද? අර බුදුරජාණන් වහන්සේක බමුණෙකුට පෙන්නනවා ඔබ මෙතන ඔය නමෙන්ම 16000 වතාවකට වැඩි වාර ගානක් බල දාලා තියෙනවා කියලා. ඒ නිසා මහ පොළොව කියන්නේ අපිම සසරේ පස්වෙවි මහ පොළොව පෝෂණය කර ආපු ගමනක් කියලා. මේ භයානක සංසාර ගමනේ මොකක් හරි පෙර පිනකට මනුස්ස ජීවිතයකට ආවා. පෙර විශාල පිනකට බුද්ධ ශාසනයක් මුණ ගැහුවා. අනෙක් සියලු දෙනාට වැඩිය අද අපේ පින බලවත්ද නැද්ද? පතිරූප දේශයක ඉපදිලා. කොහේ හිටියත් අද බණ ටික ඇහෙනවනේ. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණේ. ඔබ එංගලන්තයට ඇවිල්ලා හිටියත් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා, පන්සල් තියෙනවා, බණ අහන්න ලැබෙනවා. අන්තර්ජාලයෙන් හරි බණ ටික අහන්න ධර්මයේ අත ළඟම තියෙනවා. උබ්බේච කත පුඤ්ඤතා පෙර පින හොඳට බලවත් වෙලා. හැබැයි පෙර පින අහිමි වෙන්න වැඩි වෙලාවක් යන්නේ. අද කකුල් දෙකෙන් ඇවිදගෙන ආපු කෙනා හෙට උත්පල වෙන්න බැයිද? ඒ නිසා පෙර පින අහිමි වෙන්න වැඩි වෙලාවක් යන්නේ. පින අහිමි වෙන්න කලින් අප්‍රමාදීව පින් කරගන්න. ওই ටික හොඳට හිතලා ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. දැන් මතකද අර අනුරාධපුර යුගයේ අටුවා කතාවේ සිදුවේ. අවංකවම හිතන් අපේ ඥාතීන් ගැන හිතන් අවංකවම. අපේ මිය පරලෝකීය පරම්පරා ගණන් ආපස්සට හිතලා බලන්න. අපිට අපේ මැරිච්ච අය ගැන එහෙම විශ්වාස තියෙනවද? දැන් නිකන් තේරෙත් භාෂාවෙන් කියන්න. අපි නිකන් ගෙවල් වල ඔය ලංකාවට ගියාම එම කට්ටිය එකතු වුණාම මැරිච්ච අය ගැන කතා වෙන්නේ නැද්ද? අනේ අපේ අම්මාද හිටියනම්, තාත්තාද හිටියනම්, බාප්පා හිටියනම් කතා වෙන්නේ නැද්ද? කොහොමද අපිට මැරිච්ච අය ගැන තියෙන විශ්වාසය? අනේ අපේ අම්මා තුසිත දිව්‍ය ලෝකයේ ඇති. තාත්තා ඇත්තේ නිම්මාන රති දෙවියෝ. මැරිච්ච විල්බර්ට් අයියා නම් ඇත්තේ තව්තිසා දිව්‍ය ලෝකයේ හරි. සිරිසේන නම් ඇත්තේ බූමාට දෙවියෙක් අත් වෙලා ඇති. කොහොමද අපිට මැරිච්ච පරම්පරා ගණන් ගැන තියෙන විශ්වාසය? අපිට ඇත්තටම මැරිච්ච ගමන් තියෙන බයක්. හොඳට බලන්නකො ලංකාවේ. මැරුණාට පස්සේ පිළිගන්නට යන්න බයයි කරුවල වැටෙනකොට. දුරාස බලන්න බයයි. එඳාසට වෙන්න බයයි කරුවල වැටෙනකොට. පූසික් හරි පැනලා බඩු මුට්ටු ටිකක් පෙරුණොත් ඈත. පහුවදා රිදී ඇඳ දේවාල් ගන්න. අහුවෙන්න නැති එක වෙනම දෙයක්. නෑදෑයෝ කී දෙනෙක් බෝතල් කරන්න ගිහිල්ලා තියෙනවද කියලා හොයන්න ගෙවල් වල අය. එතකොට අපි ලෝකයාට එක අපි නිකන් බොරුවට කතා කරාට ඕක තමයි අපි ඇත්ත. ඉතින් ඒ නිසා මොකද අපි ළඟටම සමහරව ඇවිල්ලා කියන අනේ හාමුදුරනේ හරි කරදරයි මොනවත් කරන්න මං කියන්නේ මං දන්නේ බණ කියන්නේ විතරයි. බුදු ගුණෙන්වත් බැයිද කියනවා. මේ කුම්මැරිලත් හරි කරදරේ හාමුදුරනේ බලපහම මේ අම්මා තාත්තා එක්ක. ඒ නිසා ධර්මයක් නැති වුණොත් ඕක තමයි ස්වභාවය. අපිට හැමෝම ධර්මයට අරගෙන යන්න පුළුවන්. ඒක කරන්න බෑ. ඒක මතක තියාගන්න. අපි කරුණාවෙන් මෛත්‍රියෙන් කොහොම හරි උත්සාහ කරන එක වෙනම දෙයක්. හැබැයි ඔබ තනියෙන් ගැලවෙන්න උත්සාහයක් ගන්න අපිට සියලු දෙනා අරගෙන ගැලවෙන්න බෑ. යසෝදරාවගේ පැත්තෙන්ම හිතන්න. තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා තමයි ගිහි ජීවිතය අතහැරලා ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්නේ. තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවා ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානෙ ලබනවා. හැබැයි තමන්ගේම තාත්තා පොළොව පලාගෙන අපායට වැටුණා. තමන්ගේ සහෝදරයා පොළොව පලාගෙන අපායි දේවදත්ත. සුප්‍රබුද්ධ රජුගේ තාත්තා පොඩි කාලේ ඉඳන් දුවේ කියලා ආදරේ වඩාගෙන ඉන්නේ නැති තාත්තේ කියලා.
එතකොට තමන්ගේ පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම කීප දෙනෙක් බුදුහාඳුරන්ගේ නෑදෑයෝ තපායි. කාටත් එකයි. තම තමන් රැස් කරගත්ත කර්ම අරගෙන යන සංසාර ගමන. ආයි බුදුහාඳුරන්ගේ නෑයෝ කියලා බේරන්න බෑ. තමන් රැස් කරගත්ත කර්ම තමන් සංසාරේ අරගෙන යන. ඒ නිසා අප්‍රමාදී වෙන්න ධර්මයේ දියුණු කරගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ඉංගලන්තේ හිටියත් පන්සල් ඇසුරු කරගෙන බණහලා ධර්මයේ දියුණු කරගෙන ගුණධර්ම පුරාගෙන අප්‍රමාදීව ධර්මීව දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරමු. ඉතින් පින්වතුනි ඔබට අද ලෝකේ අපි ගියාම ගොඩාක් රටවල අපි දකිනවා දැන් ඇමරිකාවේදී මම ඉතින් පන්සල් 60 ගාණක් විතර තියෙන ඇමරිකාවක. යුරෝපයේ ආකාරي කොච්චර පන්සල් තියෙනවද? එතකොට අපි ඕස්ට්‍රේලියාවේ ගත්ත පන්සල් ගාන මෙල්බන් වල දැන් පන්සල් 12ක් විතර තියෙනවා. එතකොට කොහොම හරි අපේ ස්වාමීන් වහන්සේලා මේ ලෝකේ කොහේ හරි පන්සල් හදාගෙන මොන දුක් විඳගෙන හරි කොහොම හරි මේ මිනිස්සුන්ට බණ ටිකක් කියාගෙන දහම් පාසලක් කරලා ළමයින්ට මොන විදිහට හරි ධර්මයේ දියුණු මැද පෙරදිගත් දැන් පන්සල් හදාගෙන තියෙන පුළුවන් තැන්වල. ඒ නිසා ලෝකේ අනෙක් බෞද්ධ රටවල් වල එච්චර ලොකු ධර්ම ප්‍රචාරයක් පිණිස එළියට යවෙන්නේ නැහැ. ඒ රටේ තියෙන ඔය වත් පිළිවෙත් ටික තිබුණා. ඒ නිසා මේ රටේ යන්තම් අපි දකින්න ලෝකේ කොහේ හරි පවුල් අඩුම ගානේ පවුල් 20ක් 30ක් ඉන්නවනේ මොනකමින් හරි පන්සලක් හදාගන්න. කොහොම හරි ඒ අයට ඒ ආගමික වතාවක් ටික කරන්න ස්වාමීන් වහන්සේලා කැප වෙලා ලොකු සේවයක් කරනවා. ඒ නිසා ඔබට ඔබේ රටේ මේ ප්‍රදේශයේ ඔබ ජීවත් වෙන භූමිය ඔබට ප්‍රතිරූප දේශයක් බවට පත් කරගන්න විශේෂයෙන් ඒ ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් ලෙස්ටර් ධර්මාශෝක විහාරස්ථානයේ ඒ පූජනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා විහාරාධිපති ආචාර්ය විතාරම්දෙනී කස්සප නායක හාමුදුරන් වහන්සේ විහාරාධිකාරී විහාරකල කුසල ස්වාමීන් වහන්සේ ඒ වගේම කහතොඩුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති විටියල ඉන්දසිරි නායක හාමුදුරන් වහන්සේ ඒ වගේ විහාරවාසී හසලක සිරිවිමල නායක හාමුදුරන් වහන්සේ ඇතුළු අද මේ පින්කම වෙනුවෙන් ඔබ වෙනුවෙන් මේ වැඩසටහන මේ ධර්ම දේශනාව සංවිධානය කරන්න කටයුතු සිදු කරපු සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන ශාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයට මේ සියලු පින ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද